වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන ක්‍රම මොනවද? හරිද? සාමාන්‍යයෙන් දැන් ඔය ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන දේ හොයන ප්‍රශ්න MCQ සාමාන්‍යයෙන් විභාගයේ අනිවාර්යෙන් පේපර් එකේ අහනවා. හරිද? ඒතර ඒ නිසා ඒක ගොඩක් දුරට ලේසි ප්‍රශ්නයක්. ඒ කියන්නේ එච්චර අපිට අමාරු වෙන්නේ නැති ප්‍රශ්නයක්. හැබැයි කලබලයට සහ සමහර වෙලාවට හරිම ක්‍රමවේදය. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන එක හරියට හොයන ක්‍රමය නොදන්න නිසා මේක වරදින්න ඉඩක් තියෙනවා. ඒතර ඒ නිසා අපි දැන් මේ අද බලන්න යන්නේ හරියට කියන්නේ තර්කානුකූලව ගුරුත්ව කේන්ද්‍රය කොහොමද හොයාගන්නේ කියලා. හරිද? ඒකට අදාළ ක්‍රම ටික තමයි මම කියන්න යන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලාගෙන ඉන්න. ඒකට අදාළ ක්‍රම ටික සහ ඒ ක්‍රම පාවිච්චි වෙන උදාහරණ කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉන්නවා. හරිද? ඒ නිසා මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා Chemistry Made Easy YouTube channel එකට. හරි, අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. මොකද්ද මේ ගුරුත්ව කේන්ද්‍රයට අදාළ කාරණාව කියලා බලමු. ඒක සාමාන්‍යයෙන් මොකද්ද ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ? දැන් ඔයා හිතන්නකො මෙහෙම අපි ගාව තියෙනවා මොනවා හරි වස්තුවක්. හරිද? ඔය විදිහ අමුතු හැඩයක් තියෙන මොකක් හෝ වස්තුවක්. මේ අමුතු හැඩේ තියෙන වස්තුව අපි අරගෙන බැලුවොත් මේ වස්තුවේ ඕගොල්ලෝ දන්නා ඕනම වස්තුවක්. මේ ලෝකේ තියෙන ඕනම වස්තුවක් අරගත්තොත් එයා හැදිලා තියෙන්නේ චූටි අපි හිතමු පරමාණු කියලා. නැත්නම් අණු කියලා. ඔන්න ඔය අණු හෝ පරමාණු කියලා කියන ඉතා කුඩා ප්‍රමාණයේ අංශු වලින් නැත්නම් පාටිකල්ස් වලින්. එතකොට මේකක අපි ඉතා කුඩා අංශු වලට මේ වස්තුව බෙදලා පෙන්නුවා. අපිට මොනවා කරන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ඉතා විශාල ප්‍රමාණයක් අංශු වලට මේ වස්තුව බෙදලා පෙන්වීමේ හැකියාව තියෙනවා. ඒකෝට අපි හිතමු මෙහෙම ගොඩාක් විශාල සංඛ්‍යාවක් චූටි අංශු වලින් තමයි මේ ලොකු වස්තුව හැදිලා තියෙන්නේ කියලා. අපි එහෙම හිතමු. ඒතර එහෙම නම් හරිද? මේ හැම එකකම මැදි, ඒ කියන්නේ මේ අපි මේ ලකුණු කරපු චූටි අංශු වලින් ඒගොල්ලෝගේ ගුරුත්වාකර්ෂණ බලය පල්ලෙහාට ක්‍රියා කරනවා. mg හරිද? m1g මෙයාගෙනුත් ක්‍රියා කරනවා m2g හරිද? මෙයාගෙනුත් ක්‍රියා කරනවා m3g ආදී වශයෙන් මේ හැම වස්තුවකම m4g ආදී වශයෙන් මේ හැම අංශුවකම මොකද වෙන්නේ? ගුරුත්වාකර්ෂණ බල පහළ දිශාවට ක්‍රියා කරනවා. ඒතර මෙහෙම ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බල, මේ විදිහට ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බල වල සංප්‍රයුක්ත බලය, ඒ කියන්නේ මේ ඔක්කොම වෙනුවට යොදන්න පුළුවන් තනි බලය නැත්නම් සංප්‍රයුක්ත බලයට අපි කියනවා හරිද? මෙන්න මේ සංප්‍රයුක්ත බලයට අපි කියනවා වස්තුවේ බර කියලා. මේක තමයි ඇත්තටම වස්තුවේ බර වෙන්නේ. ඒ වස්තුවේ බර අපිට ආවේ මේ ඔක්කොම අංශු වල ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බල ටික එකතු වෙලා. මේක තමයි වස්තුවේ බර වෙන්නේ. හරිද? එන්නේ වස්තුවේ බර ක්‍රියා කරන ලක්ෂය. එන්නේ වස්තුවේ බර ක්‍රියා කරන ලක්ෂයට අපි කියනවා ඒ වස්තුවේ මොකද්ද? ගුරුත්ව කේන්ද්‍රය කියලා. නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් මේකට කියනවා center of gravity කියලා. හරිද? center of gravity කියලා අපි කියනවා. ඕක තමයි සාමාන්‍යයෙන් ගුරුත්ව කේන්ද්‍රයේ අර්ථ දැක්වීම. ඒත් එතනින් එහාට ගුරුත්ව කේන්ද්‍රය ගැන අපිට තියරි විදිහට කතා කරන්න දෙයක් නැහැ. හොඳටම ඔබ දැනගත යුතු කාරණාව, වැදගත්ම කතාව. මේක ගොඩ දෙනෙක් ගොළුවේ නැහැ. හරිද? වැදගත්ම කාරණාව මතක තියාගන්න. ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන එක. හරිද? ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන එක වස්තුවක අපි හිතමු මෙහෙම වස්තුවක් කියලා. වස්තුවක් ඇතුළත පිහිටීමේ හැකියාව තියෙනවා. ඕනම වෙලාවක ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන එක වස්තුවක් අභ්‍යන්තරයේ පිහිටීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ හිතුවොත් මෙතන A, මෙතන B, මෙතන C සහ මෙතන D කියලා මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය A හෝ B හෝ C හෝ D කියලා කියන ඕනෑම එකක් විය හැකියි. හරිද? ඕනෑම එකක් විය හැකියි. මේ වස්තුවක ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන එක A වෙන්නත් පුළුවන්, B වෙන්නත් පුළුවන්, C වෙන්නත් පුළුවන්, D වෙන්නත් පුළුවන්. එහෙම වීමේ ප්‍රශ්නයක් නැහැ. මේ ඕන එකක් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය E හෝ F. මෙන්න මේ E හෝ F කියලා කියන ලක්ෂ දෙකද විය හැකියි. එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය වෙන පාටකින් හදෙන්නම්කෝ. මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන පිහිටන්නත් පුළුවන්, මෙතන පිහිටන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙමත් පිහිටන්න පුළුවන්. හැබැයි කවදාවත් මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හරිද? මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය EF
මෙතන පිහිටීමේ හැකියාවක් නැහැ. ඒ වගේම මෙතන පිහිටීමේ හැකියාවක් නැහැ. ABCDFGH. එන්න මෙතන පිහිටීමේ හැකියාවක් නැහැ. හරිද? මේවා වෙන්න බෑ. ඒ කියන්නේ මොකද්ද මම මේ කියන්නේ යන්නේ? ඕනම වස්තුවක හොඳට මතක තියාගන්න. මේක ගොඩක් දෙනෙක්ගේ ඔළුවේ නැති එකක්. ඕනම වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන එක වස්තුවක් අභ්‍යන්තරයේ පිහිටන්න පුළුවන්. හරිද? වස්තුවක් ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ වගේම වස්තුවෙන් පිටත තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ වස්තුවේ හරිද හොඳට තේරුම් ගන්න. ඒ වස්තුවේ මායිම ලකුණු කරන රේඛාව තියෙන්නේ. මේ මායිම ලකුණු කරන රේඛාව මෙන්න මෙතනින් තමයි මායිම ලකුණු වෙන්නේ. මේ මායිම ලකුණු කරන රේඛාවෙන් පිටත ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න බෑ. තේරුණාද මම කියන කාරණා? මේ මායිම ලකුණු කරන රේඛාවෙන් එළියේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න බෑ. මෙයා වෙන්නත් බෑ, මෙයා වෙන්නත් බෑ, මෙයා වෙන්නත් බෑ. මායිම ලකුණු කරන රේඛාවෙන් එළියේ මේ දෙන්න වස්තුවෙන් එළිය බව හැබැයි. හරිද? වස්තුවෙන් එළිය තමයි. හැබැයි මොනවා කියලා මායිම ලකුණු කරන රේඛාවට ඇතුළත් තියෙනවා. ඒ හින්දා EF ගුරුත්ව කේන්ද්‍ර වියදී හැකියාව තියෙනවා. ඒ දෙක වෙන්න පුළුවන්. ABCD කොහොමත් වෙන්න පුළුවන්. මේගොල්ලෝ වස්තුව ඇතුළේ තියෙන හින්දා. හරිද? හැබැයි මේ මායිම ලකුණු කරන රේඛාවෙන් එළිය පිහිටන GIH කියන ලක්ෂණ කීයටවත් ගුරුත්ව කේන්ද්‍රය වෙන්න බෑ. සහ ඊළඟ වෙලාවට කාරණා මතක තියාගන්න. කිසිම වෙලාවක ගුරුත්ව කේන්ද්‍ර මෙතන වගේ තැන්වල පිහිටන්න බෑ. මායිම ලකුණු කරන රේඛාව මත පිහිටන්නත් බෑ. හරිද? මායිම ලකුණු කරන රේඛාව මත පිහිටන්නත් බෑ. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනේ මොකද්ද? ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න පුළුවන් ස්ථාන දෙකක විතරයි. එකක් මොකද්ද? වස්තුව තුල පුළුවන් පිහිටන්න. ගුරුත්ව කේන්ද්‍රය වස්තුව තුල පිහිටන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. වස්තුව තුල පිහිටන්න පුළුවන්. දෙක ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න පුළුවන් වස්තුවේ මායිම ලකුණු කරන රේඛාවට ඇතුළතින්. වස්තුවේ මායිම ලකුණු කරන රේඛාවට ඇතුළතින් තමයි පිහිටන්න පුළුවන්. කවදාවත් මේ මායිම ලකුණු කරන රේඛාව මත හෝ ඉන් පිටත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න බෑ. තියෙන්න පුළුවන් එක්ක වස්තුව ඇතුලේ නැත්නම් වස්තුවේ මායිම ලකුණු කරන රේඛාවට ඇතුළතින්. දැන් ඔබ හිතුවොත් එහෙම සාමාන්‍යයෙන් සරල රූපයක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කොටුවක් වගේ රූපයක් ගත්තොත් මේකේ මායිම ලකුණු කරන රේඛාව කියන්නේ මේ වස්තුවේ මායිම කියලා කියන්නේ දෙකම එකයි. හැබැයි මෙතනදි ගත්තොත් වස්තුවේ මායිම කියලා කියන්නේ මේ ටික මායිම ලකුණු කරන රේඛාව මේක ඇඳහම තමයි එන්නේ. හරිද? මේ රූපේ හැඩය යනු එක වෙනස්. ඒකයි මම උදාහරණයක් විදිහට මේ රූපේ ගත්තේ. ඒතර ඔන්න කතා හරි වැදගත්. ගුරුත්ව කේන්ද්‍රය අපි කතා කරද්දී මේවා පොඩ දෙනෙක්ගේ අවධානයට යොමු වෙන්නේ නැති නිසායි මම මේක කිව්වේ. හරිද? එතකොට ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ කොහොමද? හරි මම මේක මකන්නම්. හරිද? ගුරුත්ව කේන්ද්‍රය හොයන්න මහා ලොකු අමාරුවක් නැහැ. හරිද? ගුරුත්ව කේන්ද්‍රය හොයන එකට සරල ක්‍රම තියෙනවා තුනක්. හරිද? මේ ක්‍රම තුනෙන් තමයි අපි එකකින් තමයි අපි ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන එක හොයන්නේ. හරිද? මේ ක්‍රම තුනෙන් එකකින් තමයි අපි ගුරුත්ව කේන්ද්‍රය කියන එක ඇත්තටම හොයන්නේ. ඒ හින්දා මේක ලොකු අමාරුවක් නෑ. මොකද්ද මේ ක්‍රම තුන? හරිද? ඒතර මම මේක මෙහෙම ලියන්නම්. ගුරුත්ව කේන්ද්‍රය සෙවීම. හරිද? ගුරුත්ව කේන්ද්‍රය සෙවීම අපිට ආකාර තුනකට කරන්න පුළුවන්. එක තමයි හරිම සරලව බල ලකුණු කිරීම මගින් කරත හැකි. බල නෙමෙයි අතන මේක බර කියලා කියන එක ලකුණු කිරීම මගින් අපිට ගුරුත්ව කේන්ද්‍රය හොයන්න පුළුවන්. අපි බලමු කොහොමද ඉස්සරහට හොයන්නේ. දෙකම අරක තියාගන්න අපිට පුළුවන් ආස්තරයක්. හරිද? ආස්තරයක්. දැන් අපි හිතමු වස්තුව කියන ආස්තරය කතාව අමතක කරන්නකො. වස්තුව ලක්ෂ දෙකක් මගින් හරිද? එල්ලීම හරහා වස්තුව ලක්ෂ දෙකක් මගින් එල්ලීම හරහා අපිට පුළුවන් මොකක් හොයන්නද? ගුරුත්ව කේන්ද්‍රය හොයන්න. මේක ඇත්තටම මේ ක්‍රමය ප්‍රායෝගිකව අපි ගුරුත්ව කේන්ද්‍රය හොයන විදිය. හරිද? අපි ඒකට එමු කොහොමද ඒක කරන්න කියලා. මේක ප්‍රායෝගිකව හොයන විදිය ගුරුත්ව කේන්ද්‍රය. මේක මේ විදිහට ගණන් හැබැයි MCQ දීලා තියෙනවා. විභාග. මෙහෙම කරන්නේ කොහොමද කියලා කියන එක කියන්න MCQ දීලා තියෙනවා.
නමුත් මේක ඇත්තටම නම් ප්‍රායෝගිකව කරන ක්‍රමය. හරිද? තුන්වෙනි එක හරිද? තුන්වෙනි එක පෙර තිබූ ගුරුත්ව කේන්ද්‍රය ඇසුරින්. හරිද? පෙර තිබූ ගුරුත්ව කේන්ද්‍රය ඇසුරින්. හරිද? අපිට මේ කලින් තිබිච්ච ගුරුත්ව කේන්ද්‍රය ඇසුරින් අලුත් ගුරුත්ව කේන්ද්‍රය නිමානය කරන්න පුළුවන්. මම එහෙම කියන්නම්. පෙර තිබූ ගුරුත්ව කේන්ද්‍රය ඇසුරින් නව ගුරුත්ව කේන්ද්‍රය නිමානය. හරිද? නව ගුරුත්ව කේන්ද්‍රය නිමානය. එතකොට මෙන්න මේ ක්‍රම තුන පාවිච්චි කරලා තමයි අපි මොකක් හොයන්න යන්නේද? ගුරුත්ව කේන්ද්‍රය හොයන්න යන්නේ. එක්ක ඕගොල්ලන්ට පුළුවන් බරවල් ලකුණු කරලා ගුරුත්ව කේන්ද්‍රය හොයන්න. ඒක එක ටෙක්නික් එකක්. අනිත් ක්‍රමය තමයි වස්තුව ලක්ෂ දෙකකින් එල්ලීම හරහා අපිට පුළුවන් ගුරුත්ව කේන්ද්‍රය හොයන්න. තුන්වෙනි එක තමයි පෙර තිබූ ගුරුත්ව කේන්ද්‍රය ඇසුරෙන් නව ගුරුත්ව කේන්ද්‍රය අපිට මොනවා කරන්න පුළුවන්ද? නිමානය කරන්න පුළුවන්. ඒත් මේ ක්‍රම තුන හරහා කොහොමද කරන්නේ කියලා කියන එක අපි කතා කරලා බලමු. ඉස්සරහට තියෙන ගැටලු හරහා මම මේක පැහැදිලිව කියන්නම්. හරි? right. අපි මේ ක්‍රම තුන ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න. මේක ලියා ගන්නවත් මේක කටපාඩම් කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ මම ඉස්සරහට කතා කරන්න යන ගැටලු වල ගුරුත්ව කේන්ද්‍රය අපි හොයන්නේ මේ සිස්ටම් තුන පාවිච්චි කරලා. හරිද? ඒ හින්දායි මම මේක කලින්ම කිව්වේ ඒක ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතනවා. හරි? right. මම මේක මකන්නම්. හරි මම ඒ ගණන් වලදී දැන් මෙතනින් එහාට කතා කරන්න යන ගැටලු වලදී කියන්නම් මේ ක්‍රම තුනෙන් මොන ක්‍රමයේද අපි මේකට පාවිච්චි කරන්නේ කියලා. හරි? ඒක මම මේ ගැටලුවේදී කියන්නම්. right. අපි එමු ගණන් වලට. කොහොමද මේක ගුරුත්ව කේන්ද්‍රය අපි හොයන්නේ කියලා කියන එකට එමු. හරි? අපිට දීලා තියෙනවා පළවෙනිම උදාහරණේ මෙන්න මේ වගේ එකක්. හරිද? අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම ආස්තරයක්. හරි සමාන බරකින් යුක්ත කම්බි දෙකක් තියෙනවා. මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍ර කොහොමද හොයන්නේ කියලා අපෙන් අහන්නේ. හරිද? right. එතකොට මේ වගේ එකක අපිට පාවිච්චි කරන්න වෙන්නේ බර ලකුණු කරන ක්‍රමය. මොකද කලින් තිබිච්ච ගුරුත්ව කේන්ද්‍රය ගැන අපිට මොකුත් අදහසක් නැහැ. හරිද? ඒ වගේම මේක ආස්තරයක් උඩින් ඉල්ලනවද මොකද්ද කියලා කියන එක අපිට කියලත් නැහැ. ඒතර අපිට කරන්න වෙන්නේ බර ලකුණු කිරිල්ලක් හරහා. ඒතර අපි දන්නවා අනිවාර්යෙන් මේ වස්තුවේ බර ක්‍රියා කරන්න ඕනේ අනිවාර්යෙන්ම මැද්දේ කියලා. ගුරුත්ව කේන්ද්‍රය සමමිතික වස්තුවක නම් තියෙන්නේ මැද්දේ නේ. ඒක ඔබ දන්නවා. සමමිතික රවුමක් ගත්තොත් මැද තියෙන්නේ. සමමිතික කොටුවක් ගත්තොත් ඒකේ මැද තියෙන්නේ. හරිද? ඒකේ මැද තියෙන්නේ. හරි? ඊට පස්සේ සිලින්ඩරයක් ගත්තොත් එහෙම මේ සිලින්ඩරේ මැද අක්ෂය හරහා තමයි අක්ෂයේ මැද තමයි මොකක්ද තියෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ වගේ ඔයගොල්ලන්ට මේ සමමිතික රූපය ගන්න අපි දන්නවා මැද තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒ වගේම මේ සමමිතික රේඛාවක් අරගෙන ඒ රේඛාවේ මැද තමයි මොකක්ද තියෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මම එතනින් බර ලකුණු කරනවා mg කියලා. ඒතර මෙතනත් හරිම මැද්දෙන් මොකද තියෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මම ඒකත් ලකුණු කරනවා mg කියලා. එතකොට එහෙනම් මේ සම්පූර්ණ වස්තුව ගත්තොත් සම්පූර්ණ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ ක්‍රියා කළ යුත්තේ අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? මේ සම්පූර්ණ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ ක්‍රියා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ලක්ෂ දෙක යා කරන යම්කිසි රේඛාවක්. හරිද? මේ ලක්ෂ දෙක යා කරන යම්කිසි රේඛාවක් තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න ඕනේ කියලා අපිට හිතෙන්නේ. මෙතනදී නම්. මෙතන 2mg විදියට ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න ඕනේ ඔන්න වගේ තැනක කියලා අපිට හිතෙන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ රූප බැලුවොත් පේනවා මෙහෙට වඩා. හරිද? ඇත්තටම නම් මේ බර කියලා කියන එක කේන්ද්‍රගත වෙලා තියෙනවා මේ හරියට වෙන්නේ. හරිද? මේ බර කියලා කියන එක කේන්ද්‍රගත වෙලා තියෙනවා මේ පැත්තට. ඒක වඩා සාධාරණ, වඩා තාර්කික ඕගොල්ලෝගේ මේ 2mg කියලා කියන බර ස්කන්ධය මෙහෙට කේන්ද්‍රගත වෙලා තියෙන නිසා වඩා තාර්කික මෙයා තව ටිකක් මෙන්න මේ පැත්තට වෙන්න පිහිටනවා කියලා කියන එක තමයි වඩා තාර්කික. මොකද මෙතනම මැද මොනවා වෙන්න බැයිද? මේක පිහිටන්න බෑ. එහෙනම් ඉතින් මේ වස්තුව දෙකේ මේ ඉරි දෙක මේ තියෙන රේඛා දෙක මේ විදිහට පිහිටියත් අනිවාර්යෙන් මෙතන මැදමනේ පිහිටන්නේ. right. මෙතනත් mg මෙතනත් mg නම් 2mg විදිහට මෙතනින් පිහිටන. හරිද? හැබැයි ඒක මෙතන කේන්ද්‍රගත කරනකොට මේ දෙන්න එකට ලං වෙනකොට තව ටිකක් බර මොකද වෙන්නේ? මේ පැත්තට shift වෙන්න ඕනේ. ඒ හින්දා වඩා සාධාරණ ඔන්න වගේ ප්‍රදේශයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටන එක. පැහැදිලිද? එතකොට ඔන්න බලලකුණු කිරීමේ ක්‍රමය මගින් අපි තරකයේ ගොඩනගා ගන්න විදිහ. හරිද? ඒක වඩා සාධාරණ ක්‍රම. ඒතර ඔයාලට ඒක ඒ විදිහට හිතන්න දැන් මෙහෙමයි. ඕක අපිට නිකන් හිතුව හැකි පොඩ්ඩක් නිකන් එහෙමත් කල්පනා කරන්න try කරන්න. මේක අපි අරගෙන සාමාන්‍යයෙන් ඇඟිල්ලක් උඩ මේ වස්තුව බැලන්ස් කරමු. දැන් මේ වස්තුව අරගත්තොත් මේක අපිට ඇඟිල්ලක් උඩ මෙතන තියෙන
මේ ලක්ෂය ඇඟිල්ලක් මුදුනේ තියලා අපිට මේක බැලන්ස් කරන්න පුළුවන්ද? ඒක ඕගොල්ලන්ට තේරෙනවා එහෙම අරගෙන හිතුවොත් එහෙම නිකන් හිතුවොත් එහෙම ආස්තරයක් බැලන්ස් කරන්න පුළුවන් වෙයිද කියලා නෑ. ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? මුල්ල තියෙන පැත්ත අතලා වැටෙනවා. හරිද? මුල්ල තියෙන පැත්තෙන් වැටෙනවා. ඒතර ඒ නිසා ගොඩක් සාධාරණ නැහැ මේ මෙතන තියෙන ලක්ෂ්‍ය ගන්න එක. ඒක තියෙන්නේ ඒතකොට මොකද වෙන්න ඕනේ? ටිකක් විතර මේ මුල්ල පැත්තට කේන්ද්‍රගත වෙලා. හරිද? මේ කේන්ද්‍රගත වීම හින්දා තමයි මේ පැත්තට යන්නේ. බර කේන්ද්‍රගත වීම නිසා. හරි? right. අපි ඒක තමයි ඒකට හරිද? මේ වගේ එකක් වුණොත් මොකද වෙන්නේ? හරි? අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම ආස්තර දෙකක්. හරිද? මේ දෙකම එකම බර. හරිද? එකම බරෙන් යුක්ත ඒවා දෙන්න ඉන්නවා. ඒතර ඔහොම එකක් තිබුණොත් මොකද වෙන්න ඕනේ? එතනදී අපිට පුළුවන් කෙලින්ම බල ලකුණු කිරීමේ ක්‍රමයට යන්න. මෙයා ගත්තොත් මෙන්න මේ රේඛාව තනියෙන් ගත්තොත් එයාගේ බර පිළිටන්නේ මෙන්න මෙතනින් mg විදියට. හරිද? මෙයාව තනියෙන් ගත්තොත් එයාගේ බර පිළිටන්නේ mg විදියට මෙන්න මෙතන. දැන් මම කලේ මෙයාව තනියෙන් සැලකුවා, මෙයාව තනියෙන් සැලකුවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍ර පිළිටන්න ඕනේ මේ අක්ෂ දෙකේ ආකරන රේඛාවේ. මේ රේඛාවේ තැනක තමයි පිළිටන්නේ. මෙයත් mg මෙයත් mg නිසා මොකද වෙන්න ඕනේ? හරි මැද්දෙන් 2 mg ලෙස බර ක්‍රියා කළ යුතුයි. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මෙතන. තේරුණාද? වඩා සාධාරණ එක එතන තියෙනවා කියලා ගන්න එක. හරි? right. අපි අන්තර්ගත ඉස්සරහට හරියට මේක සරලයි. හරි දැන් මේ ඔබේ කතා කරන ඔක්කොම ටික අපි අර කලින් කතා කරපු බල ලකුණු කිරීමේ ක්‍රමය හරහා අපි හදන ගැටලු. හරිද? ඊළඟට ගත්තොත් මෙන්න මෙහෙම ආස්තරයක් තියෙනවා. හරිද? මෙහෙම එකක්. මොකද වෙන්නේ? මේකෙත් බල ලකුණු කිරීමේ ක්‍රමය හරහා තමයි අපිට හදන්න වෙන්නේ. වෙන කිසිම ක්‍රමයකින් හදන්න බැරි නිසා. හරිද? ඒක මම හිතන හැටි කිව්වා. දැන් ඔයගොල්ලන්ට මේක ආස්තරයක් නම් ආස්තරේ එල්ලන කතාවක් ගැන මුකුත් කියලාත් නැහැ. ඊට පස්සේ අනිත් ක්‍රමයේ කලින් ගුරුත්ව කේන්ද්‍රයක පිහිටීමක් ගැන අපි දන්නෙත් නැහැ. අපිට එහෙම එකකුත් නැහැ. ඒතර ඒ නිසා මේක බල ලකුණු කරලා විතරයි අපිට හදන්න පුළුවන්. හරි? ඉතින් මේකේ මැදින් අපි දන්නවා ෂුවර් එකට. ඔන්න මේක ටිකක් වෙනස්. හොඳට බලන්න. මෙතන මැදින් අපි ලකුණු කරනවා mg බර මෙතනින් ක්‍රියා කරනවා. මේ රේඛාව ගත්තොත් එයාගේ මැදිනොත් mg ක්‍රියා කළ යුතුයි. හරිද? මෙයාගේ මැදිනොත් mg ක්‍රියා කළ යුතුයි. මේ ඔක්කොමලා එකම බර කියලා අපිට දීලා තියෙනවා. අපි මෙයාව අමතක කරනවා. මේක අමතක කරොත් මේ mg දෙන්නගේ හරි මැද්දේ. හරිද? හරි මැද්දෙන් 2 mg විදිහට මේ දෙන්නගේ බරවල් දෙකේ එකතුව ක්‍රියා කළ යුතුයි. අපි හරියට අන්න එහෙමයි ගන්න ඕනේ. මෙයා mg නම් මෙයා mg නම් මැද 2 mg. මෙතන මෙයා මෙතන මේ දෙන්න හින්දා ඇති වෙන එක 2 mg මෙතන. එහෙනම් මෙන්න මේ දෙන්න යා කරන රේඛාව මැද ගුරුත්ව කේන්ද්‍රය පිහිටිය යුතුයි. ප්‍රශ්න තියෙන්නේ මෙයා mg මෙයා 2 mg. ඒතර ඔයගොල්ලෝ ගන්නවද දැන් මෙහිම රේඛාවක මෙතනින් mg බලයක් තියෙනවා. මෙතනින් 2 mg බලයක් තියෙනවා. හරිද? 2 mg බලයක් තියෙනවා. අපි දන්නවා එතකොට අනිවාර්යයෙන්ම ගුරුත්ව කේන්ද්‍රය මැදින් ක්‍රියා කරන්න බෑ. හරිද? ක්‍රියා කරන්න වෙන්නේ මේ 2 mg කියන බලය කියන්නේ ක්‍රියා කරන්න වෙන්නේ මොකක් හරි පැත්තකට බර වෙලා. හරිද? හැබැයි අපි දන්නවා මෙන්න 2 mg කියලා කියන එක බරින් වැඩි mgට වඩා. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රයේ ක්‍රියා කිරීම සාධාරණ වෙන්නේ 2 mg පැත්තට බරින්. ඒ පැත්තට වැඩි බරක් තියෙන දේ තමයි ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියා කරන්නේ. හැබැයි මේක අපිට තාර්කිකව ගොඩනගන්න නම් අපිට පුළුවන් බල දෙක අතර අනුපාතය 1ට 2යි. නේ මේ බලය 1 mg නම් මේක 2 mg. බල දෙක අතර අනුපාතය 1ට 2යි. බල දෙක අතර අනුපාතය 1ට 2යි නම් හරිද? බල දෙක අතර අනුපාතය 1ට 2යි නම් ගුරුත්ව කේන්ද්‍ර අතර අනුපාතය පිහිටන්නේ 2ට 1 අනුපාතය. හරිද? ගුරුත්ව කේන්ද්‍ර අතර අනුපාතය පිහිටන්නේ 2ට 1 අතර 2ට 1යි කියලා කියන අනුපාතය. එතකොට ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මේක 1ට 2යි නම් මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තම් මෙච්චරයි කතාව. මොකද්ද? 2ට 1යි 2ට 1යි අනුපාතය. බර අතර අනුපාතය 1ට 2යි නම් ගුරුත්ව කේන්ද්‍ර අතර අනුපාතය 2ට 1යි. ඒ කියන්නේ මේ දෙකේ එකතුව 3යි. එහෙනම් ඔය මොකද කරන්න ඕන? මේ ඉර බෙදන්න කෑලි 3කට. හරිද? කෑලි 3න් දෙකක දුරින් තමයි. කියන්නේ මෙයාට කෑලි දෙකක දුරින් තමයි ගුරුත්ව කේන්ද්‍ර පිහිටන්නේ. මෙයාට නම් කෑලි එකක දුරින්. හරි. ඔයා කරන්නේ බර අතර අනුපාතය 1ට 2යි. එහෙනම් ගුරුත්ව කේන්ද්‍ර අතර අනුපාතය 2ට 1යි. හරි. 2යි 1යි 3යි. එහෙනම් මොකද කරන්නේ? මේ ඉර බෙදුව කෑලි 3කට. මේ 1යි 2යි 3යි.
කෑලි මෙයාට කෑලි දෙකක දුරින් තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. මෙයාට නම් කෑලි එකක දුරින්. එහෙනම් මෙන්න මෙතනින් තමයි ගුරුත්ව කේන්ද්‍රය 3 mg විදියට පිහිටිය යුත්තේ. එහෙනම් මේ වස්තුව ගත්තොත් මෙන්න මෙතනින් වගේ තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. පැහැදිලි? ඔන්න ඔතෙන් තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. ඔය විදිහට අපිට මේකේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න පුළුවන්. හරිද? right. තව එකක් බලමු. හරි. ආස්තරින් මෙන්න මේ වගේ. හරි? ආස්තරින් මෙන්න මේ වගේ. ත්‍රිකෝණයක්. හරිද? අපි අර ත්‍රිකෝණේ කතා කරන්නේ මෙන්න මේ වගේ එකක් වුණොත් දැන් මොකද වෙන්නේ? හරි? ඕනම ත්‍රිකෝණයක් වෙනවා. හරි? මේ තුනම mg බරින් යුක්ත ඉරි තුනක් තමයි තියෙන්නේ. එතකොට එහෙනම් අපි කලින් කතා කරා වගේ මෙයාගේ එක මෙතනින් ඒක මම mg කියලා ලිව්වා. මෙයාගේ එක මෙතනින් ඒකත් මම mg කියලා ලිව්වා. මෙයාව අමතක කළොත් මේ දෙන්න යා කරන රේඛාවට වඩා මොකෝ මේ කේන්ද්‍ර වීම නිසා මෙන්න මේ හරිය 2 mg විදිහට තමයි මොකක් පිළිටන්නේද? මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය පිළිටන්නේ. මෙයා එතකොට mg නේ. මෙයා mg. එතන එක්කෙන mg නේ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්න යා කරන රේඛාවේ මේ දෙන්නගේ අතර අනුපාතය 2ට 1යි. දැන් මෙයයි සලකන්නේ. හරිද? මෙයා mg, මෙයා 2යි. එහෙනම් 2ට 1යි ගුරුත්ව කේන්ද්‍ර අතර අනුපාතය 1ට 2කින් පිහිටනවා. එහෙනම් ඔයා මෙන්න මෙතන අතර ඉඩක් කැන්දා. හරිද? කෑලි තුනකට බෙදුවා. එහෙනම් මෙන්න මේ හරිය. මෙයාට එකක දුරකින්නේ. මෙන්න මේ හරියෙන් 3 mg විදිහට ගුරුත්ව කේන්ද්‍රය පිහිටිය යුතුයි. මෙන්න මෙතන තමයි ගුරුත්ව කේන්ද්‍රය. පැහැදිලි? හරි. අපි ගන්න තාක්කේ මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති. හරිද? පැහැදිලි වෙනවා ඇති. right. අපි යමු ඊළඟ එකට. හරිද? ඔන්න බලන්න මේක. ඒක තමයි ඊට වැඩි සුට්ටක් වෙනස්. හරි? ඒක තියෙන්නේ මෙන්න මෙහෙම රේඛාවක්. කම්බි වලලු දෙකක්. හරි? මෙන්න මෙහෙම එක කම්බි වලල්ලක් තියෙනවා. අනේ නවපුර එකක්. මැදින් තියෙනවා තව එකක්. මැදින් තියෙනවා තව එකක්. ඒකේ මෙයාගේ සම්පූර්ණ බර එළුයි නේ මෙයා 2යි. මෙන්න මෙතන 2යි. එතකොට මෙන්න මෙතනක් වගේ තියෙන්නේ මේ කැලලක් 2යි. මේක කැලලක් 2යි. මේ කැලලක් 2යි වගේ දිගක් තියෙනවා. හරි 2යි කතා මතක තුලන්කෝ L කියලා හිතන්නකෝ. මෙතන දිගත් L, මෙතන දිගත් L. දෙන්නගෙන් බර සමානයි. කියන්නේ මේ රවුමේ මෙයාගේ බර සමානයි. ඒතර මොකද වෙන්නේ? ඒතර අපි ආයෙ ගමු. මෙයාගේ මේ රවුම ගත්තොත් රවුමේ බර කේන්ද්‍රයේ සිට ක්‍රියා කරනවා mg පහලට. මේ රේඛාවේ බර නැවත ක්‍රියා කරනවා mg පහලට. හරි? එයාගේ බර mg, මෙයාගේ බරත් mg. මොකද වෙන්නේ? මේ දෙක අතර හරි මැදින් ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියා කළ යුතුයි 2 mg විදියට. මොකද හේතුව මෙයත් mg මෙයත් mg. ඒ හින්දා මේ විදියට ක්‍රියා කළ යුතුයි. හරි? right. හරි ඒක ලේසි. හරිද? යම්කෝ තවත් ඉස්සරහට ඔන්න දැන් අපි වෙනස් එකක් තියෙනවා. හරි? මේක තියෙන මෙන්න මෙහෙම එකක්. ඔන්න බලන්න පොඩි වෙනස් එකක්. මෙන්න මෙහෙම තියෙන එකක හරි මෙන්න ඔන්න ඔහොම එකක් බැලන්ස් වෙලා හිටලා තියෙනවා. හරි මේක ඔය විදිහට හිටිනවා. මේක ඇවිල්ලා මේසයක් ඈ මේස කකුලක් කියලා හිතන්න. මේක මේස කකුලක්. හරි? මේක මේස කකුල මේ පොළවේ තියෙන්නේ මේක ආස්තය මං අහන්නේ මේ කෑල්ල. මෙන්න මේ කෑල්ලේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියලා අපෙන් අහන්න. මේක මේ විදිහට බැලන්ස් වෙලා නම් තියෙන්නේ ඔබට හොඳටම තේරෙන කතාව තමයි මං කිය බල ලකුණු කිරීමෙන් අපි හොයන්නේ කියන්නේ. මෙයා මත ක්‍රියා කරන ප්‍රතික්‍රියා බලය. හරිද? මෙයා මත ක්‍රියා කරන ප්‍රතික්‍රියා බලය උඩට R විදිහට ක්‍රියා කරනවා. හරිද? ප්‍රතික්‍රියා බලය R විදිහට ක්‍රියා කරනවා. ඒක කොහොම තියෙද්දි මෙයා සමතුලිතව ඉන්න නම් හොඳට තේරුම් ගන්න. මේ වස්තුව ඒ විදිහට ඉඳද්දි සමතුලිතව පිහිටන්න නම් ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යෙන් පිහිටිය යුත්තේ මෙන්න මේ ලක්ෂයේ බව ඔබට පැහැදිලි. ගුරුත්ව කේන්ද්‍රය අනිවාර්යෙන් පිහිටන්න ඕන ඔන්න ලක්ෂයේ මේ රේඛාව. ඔන්න රේඛාවේ බව ඔබට හොඳටම පැහැදිලි. හැබැයි ඒකෙත් අපි දන්නවා කවදාවත් මෙතන පිහිටන්න බෑ. ඇයි හේතුව? මම කලින් කිව්වා මේ වස්තුවේ රේඛාවේ කිසිම වස්තුවේ සීමාව දක්වන රේඛාවේ
කිසිම තැනක මේක පිහිටන්න බෑ. එක්ක ඇතුලෙන් තියෙන්න ඕනේ එක්ක වස්තුව ඇතුලේ තියෙන්න ඕනේ කියලා. ඒතර එහෙනම් වඩා සාධාරණ මේකේ කොයි හරි තැනකද මේ රේඛාවේ මෙතනට වඩා පහළින් මෙතනට වඩා උඩින් යම් කිසි ස්ථානයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටන එක තමයි වඩා සාධාරණ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා සාමාන්‍ය මේ රූපේ හැඩෙත් එක්ක අරගනිද්දී සාමාන්‍යයෙන් මෙන්න මේ හරියට වගේ මේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම වඩා යෝග්‍යයි කියලා. හැබැයි ඒක අනිවාර්යෙන් මේ රේඛාවේ තැනක වෙනවා. ඒ MCQ එකක් දෙනවා නම් ඔයගොල්ලන්ට දෙන්නේ මෙහෙන් ඔහොම ලක්ෂ 5ක් විතර ලකුණු දාලා දෙනවා. A B C D E විදිහට වඩා සාධාරණ එක මොකද්ද කියලා අපෙන් අහන්නේ. රේඛා හද්දි මේ රේඛාව මේ විදිහට ඇඳලා මේ හැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙන්න ඕනේ. පොයින්ට් එක තමයි මේ ප්‍රතික්‍රියා බලයට කෙලින් තැනක කොහේ හෝ තැනක බර ක්‍රියා කළ යුතුමයි. හරිද? ඊට වැඩි මේක වෙනස් වෙන්න බෑ කියලා කියන එක. ඒක තමයි අපේ තියෙන පොයින්ට් එක. මේ බල ලකුණු කිරීම මගින් ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න විදි තමයි අපි දැන් මෙච්චර වෙලා මේ කතා කරන්නේ. හරිද? රයිට්. මේක මගමු. හරි? ඊට පස්සේ අපි යන් තව ඉස්සරහට. හරිද? මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. හරිද? මෙන්න මෙහෙම එකක්. මෙතන තියෙනවා සමබාහු ත්‍රිකෝණයක්. හරිද? ඊළඟට මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම රේඛාවක්. හරි? ඒකේ මේ එක රේඛාවක බර mg. ඒත් එක රේඛාවක බර mg නම් ඔබ දන්නවා සමබාහු ත්‍රිකෝණයක කේන්ද්‍රය හොයාගන්න පුළුවන් අපිට මෙහෙම ගාන ලම්බ මේ මොනවද ඒවට කියන්නේ අභිලම්බ තුනක් සමච්ඡේදනය වෙන තැන, ඡේදනය වෙන තැන. එහෙනම් මෙන්න මෙතනින් ක්‍රියා කරන්න ඕනේ 3 mg කියලා බක් නේ. එතන 3 mg. ඒත් මෙයා අපි දන්නවා මෙයා මම මේ ත්‍රිකෝණය විතරයි සැලකුවේ. මේ රේඛාව අපි ගත්තොත් එතන බර ක්‍රියා කරන්නේ mg එකක් විදිහට ඔන්නෝම. එහෙනම් අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටිය යුත්තේ හරිද? අනිවාර්යෙන්ම ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටිය යුත්තේ අනිවාර්යෙන්ම ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටිය යුත්තේ හරි මෙන්න මෙතන ඉඳලා මෙතනට හදින යම් රේඛාවේ යම් කිසි තැනකින්. ඔතන තමයි ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. ඒතර මෙතන mg මෙතන 3 mg නම් ආයි අර තරකෙමයි මේ දෙක අතර අනුපාතය 1ට 3යි නම් ගුරුත්ව කේන්ද්‍ර අතර අනුපාත 3ට 1 විය යුතුයි. හරිද? එහෙනම් මොකද කරන්න ඕනේ? 3යි 1යි 4යි රේඛාව විදුව කෑලි 4කට. 1යි 2යි ඔන්නම කෑලි 4කට බෙදුවා. සමාන කෑලි 4කට. මෙයාගේ ඉඳලා 3ක් දුරින් නැත්නම් මෙයාගේ ඉඳලා 1ක් දුරින්. එහෙනම් මෙන්න මෙතන තමයි වඩා සාධාරණ 4යි mg කියන බලය ක්‍රියා කරන ස්ථානයේ ගුරුත්ව කේන්ද්‍රය ඔන්න උතන විය යුතුයි. තේරුණාද? මේ බල ලකුණු කිරීමේ ටෙක්නික් එක බල ලකුණු කිරීමේ ක්‍රම. හරි? තවත් එකක්. මොකද තවත් එකක්. හරිද? ඔන්න බලන්න. ඒකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි? මෙන්න මෙහෙම එකක්. වස්තුවක් දීලා තියෙනවා ඔන්න ඔහොම වගේ එකක්. හරිද? අපිට කියලා තියෙනවා මේ පොළවේ මෙයා සමතුලිතව පිහිටනවා. සමතුලිතව පිහිටනවා නම් නැවත අපේ තර්කය මොකද්ද? තර්කය තමයි ප්‍රතික්‍රියා බලය ක්‍රියා කරන්නේ මෙතනින් උඩට r විදිහට. එහෙනම් අනිවාර්යෙන් බර ක්‍රියා කරන්න ඕනේ මෙන්න මේ රේඛාවේ යම්කිසි ස්ථානයක. අපි දන්නවා එළිය තියෙන්න බෑ. මේවයින් මේ එළිය පිහිටන්න බෑ. තියෙන්න ඕනේ අනිවාර්යෙන් මේ රේඛාවේ යම්කිසි තැනක. එහෙනම් මේ රූපේ හැඩේ බැලුවාම වඩා සාධාරණ මෙන්න මේ වගේ හරියක ගුරුත්ව කේන්ද්‍රය පිහිටන එක. තේරුණාද? හරිද? මොකද මේකේ ලක්ෂ මේකේ මේ ඉරි උඩ තියෙන්න බෑ. මම කලින් කිව්වනේ මේ ඉරි මත තියෙන්න බෑ කියලා ගුරුත්ව කේන්ද්‍රය. ඒක අපි කලින් කිව්වා මේ ඉරි මත තියෙන්න බෑ. තියෙන්න පුළුවන් මේ වගේ තැනක. පැහැදිලිද? රූපේ හැඩේ බලලා කියන්න ඕනේ. ඔයාලට MCQ දෙද්දි සාමාන්‍යයෙන් මේක එකපාරට ලකුණු කරන්න කියලා දෙන්නේ නැහැනේ. ලකුණු කරපුවා ටිකක් නේ දෙන්නේ. ඒකෙන් වඩා සාධාරණ එක ඒක තෝරගන්න හැකියාව තියෙනවා. හරි? right. ඒක කොහොමද? දැන් අපි ඔය බල ලකුණු කිරීමෙන් කරන ඒවා ගොඩ හරියක් කළා. හරිද? ඔක තමයි බල ලකුණු කිරීමෙන් කරන්නේ. මම දැන් ඊළඟ එකට යනවා අර මේ මොකද්ද? කලින් දන්න ගුරුත්ව කේන්ද්‍රය පෙරීම් කළ. කියන්නේ කලින් තියෙච්ච ගුරුත්ව කේන්ද්‍රය අනුව දැන් කොතනද තියෙන්න ඕන කියලා කියන එක නිකන් නිමානය කරන්න තියෙන පැටර්න් එක. ඒක අවිල්ල අපි මම අර ලිව්ව වර්ගීකරණයේ තුන්වෙනි තැනට මම ලිව්වේ. කියන්නේ කලින් දන්න ගුරුත්ව කේන්ද්‍රය අනුව නව ගුරුත්ව කේන්ද්‍රය නිමානය කිරීම. උදාහරණයක් තමයි මෙන්න මේ වගේ. හරිද? මෙහෙම දෙනවා අපිට දුන්න රවුමක්. හරිද? රවුමක් දීලා අපිට කියනවා මේ රවුමෙන් කෑල්ලක් කපලා අයින් කරා. කොටසක් කපලා අයින් කරා ඕනේ. කෑල්ලක් කපලා අයින් කරා. හරිද?
දැන් මේකේ කොතනද ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා මම රූප දෙකම දෙන්නම්කෝ. මෙහෙම එකක්. හරිද? අනිත් එක දෙනවා ඒ රවුමෙම. හරිද? රවුම කෑල්ලක් කපලා අයින් කරලා කියලා. හරි කෑල්ලක් කපලා අයින් කරලා. දැන් ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඒතකොට මේ වගේ එකක් කරන්න ලේසිම ක්‍රමය තමයි කලින් ගුරුත්ව කේන්ද්‍රය අපි දන්නවනේ. මේක නම් ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. මේකෙත් එහෙනම් මොනවද කරන්න පුළුවන්? ගුරුත්ව කේන්ද්‍රය කලින් තිබ්බ මෙතන කියලා අපි දන්නවා. කලින් ඔතන නම් තිබ්බේ ගුරුත්ව කේන්ද්‍රේ කෑල්ලක් කපලා අයින් කරාම මොකද වෙන්න ඕනේ? අපි මේ කෑල්ල කැපුවාම බර තියෙන බර වැඩි පැත්තටනේ ගුරුත්ව කේන්ද්‍රය ගමන් කරන්නේ. එහෙනම් අනිවාර්යෙන් මීට වඩා චුට්ටක් මොකද වෙන්න ඕනේ? ගුරුත්ව කේන්ද්‍රය මේ පැත්තට ගමන් කරන්න ඕනේ. හරිද? එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ හරිය වගේ ක්‍රියා කරනවා ඇති. ඔබට මේකේ දත්ත දීලා තියෙනවා නම් ගානේ. මෙහෙම ගිහලා දැන් හිතන්නකෝ කොහොම කෑල්ලක් කපලා අයින් කරා මේ කෑල්ලේ බර සිම්පල් m මේ ඉතුරු වෙච්ච කෑල්ලේ බර 4යි m වගේ නිකන් දත්තයක් දීලා තියෙනවා නම් හරි ලේසි මේක කරන්න. මොකද අපි දන්නවා මෙතනින් කලින් තිබුණේ එහෙනම් 5යි mg කියලා. 5යි mg තමයි කලින් තිබිලා තියෙන්නේ. දැන් මේ m කෑල්ල කපලා අයින් කරලා දාලා. හරිද? එතකොට හරිද? මේක 5යි mg සම්පූර්ණ 4යි mg කියලා. දැන් මේ 5යි mg තමයි කලින් තිබිච්ච බර. හරි අපි හිතමු මේකේ කෑල්ල 4යි mg කියලා. මේක 4යි mg. ඒතර මෙයා කපපු කෑල්ල mg. කෑල්ලක් තමයි කැපුවේ. එහෙනම් සාමාන්‍යයෙන් මේක ගමන් කරන්න ඕනේ. දැන් මෙහෙම තියෙන එකේ මේකේ ගුරුත්ව කේන්ද්‍රය නෑ ඒකේ බරේ ප්‍රමාණවල ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මට වැරදුනා. හරි බරේ ප්‍රමාණවල අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේක කපලා අයින් කරාම මේ ගුරුත්ව කේන්ද්‍රය මෙච්චරක් දෙන්නේ. මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ වගේ වස්තුවේ කියන්නේ කපලා අයින් කරුවායින් පස්සේ තිබිච්ච ගුරුත්ව කේන්ද්‍ර කොටස කියන්නේ මේ වස්තු කොටස මෙච්චරකින් අඩු වෙනවනේ. ඒතර ගුරුත්ව කේන්ද්‍රයත් ඒ වගේ ආසන්න වශයෙන් මෙන්න ඒ වගේම දුරක්. කියන්නේ මෙන්න මේ දුර හා සමාන දුරක් වගේ දුරක් අනිත් පැත්තට ගමන් කරන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට නිකන් හිතුවොත් තේරෙනවා. මෙච්චරක් දැන් මේ වස්තුව කෑල්ල කපලා අයින් කරායින් පස්සේ මෙච්චරක් විතර ගමන් කරන ගුරුත්ව කේන්ද්‍ර මේ කියන්නේ මේ කොටස නැතිලා යනවානේ. එහෙනම් ඒ වගේ කොටසක් ආසන්නව ගුරුත්ව කේන්ද්‍රය අනිත් පැත්තට ගමන් කළ යුතුයි. මොකද බර මේ පැත්ත තමයි මේක රාශිය වෙන්නේ. ඒ හේතුව හින්දා. මේව වලට අර ඉතින් ගණනය කිරීම කියන්නේ අපිට සමීකරණකින් විසඳන්න බෑ. හරිද? පොඩ්ඩක් නිකන් තර්කානුකූලව හිතුවාම මේක තේරුම් ගන්න පුළුවන්. බර මෙහෙන් අයින් කරොත් ගුරුත්ව කේන්ද්‍රය දකුණු ඒ අනිත් පැත්තට තමයි ගමන් කරන්නේ. මේ පැත්තට එන්න විදිහක් නැති නිසා. හැබැයි ඒක අපි කරන්න නම් කලින් ගුරුත්ව කේන්ද්‍රය කොතනද තිබ්බේ කියලා කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒක නැතුව අපිට ඒක කරන්න බෑ. හරිද? right. ඔන්න බලන්න ඒකේ ඒ වගේම අනිත් එක. මෙහෙම හිතන්නකො මිනිස්සෙක් ඉන්නවා මෙහෙම. හරිද? මිනිස්සෙක් ඉන්නවා මෙහෙම. හරිද? එයා දැන් ඔය විදිහට ඉන්න කෙනා පාත් වුණා. ඒ කියන්නේ මෙන්න මෙහෙම පිහිටීමකට ආවොත් එයා. හරි? මෙන්න මෙහෙම ඔබ අහලා දෙනවා විභාගෙදී එකපාරකෝ. හරි? ඔන්න මගේ පාත් වෙච්ච පිහිටීමකට ආවොත් ගුරුත්ව කේන්ද්‍රයට මොකද වෙන්නේ කියලා. මේක ඇත්තටම කරලා තියෙන්නේ ඒගොල්ලෝ මෙහෙම. ලොකුවට මිනිස්සු හරියට ඇදලා තියෙනවා. මේක එහෙම අදින්නකො නැත්තම්. පොඩක් පැහැදිලි කරන්න බැරි හින්දා. මෙහෙම ගමුකෝ. මට මිනිස්සු නම් අදින්න බෑ. හරිද? මේ විදිහට ගමුකෝ අපි කොහොම මිනිස්සෙක් ඉන්නවා. හරි? ඔය විදිහේ කෙනෙක් දැන් පාත් වෙනවා. මෙහෙම තොප්පිය. මෙහෙම කොහොම හරිද? මේ විදිහට අපි ගමුකෝ පාත් වෙනවා කියන මට රූප තමයි අඳින්න බැරි. හරිද? කොහොම ඉන්නවා බරයි දාගේ. හරිද? කොහොම ඉන්න අත් දෙකම විදිහට අල්ලගෙන. හරි. දැන් මේ වුණාම මොකද වෙන්නේ කියලා අහනවා ගුරුත්ව කේන්ද්‍රයට. සාමාන්‍යයෙන් මිනිස්සෙගේ ගුරුත්ව කේන්ද්‍රය ගොඩක් දුරට කියන්නේ මිනිහෙක් අපි හිටගෙන ඉන්නවා ගත්තොත් ඒ මිනිස්සයාගේ ගුරුත්ව කේන්ද්‍රය ගොඩක් වෙලාවට පිහිටන්නේ කොහෙද? කොහේ වගේ තැනකද පිහිටනවා ඇත්තේ? පිහිටන්නේ බුරියේ. හරිද? බුරිය තියෙන හරිය තමයි සාමාන්‍යයෙන් පිහිටන්නේ. කියන්නේ නාවිය හරිය. ඒ හරිය තමයි පිහිටන්නේ. හරිද? ඒතර එහෙම හිටපු කෙනා හිතන්නකො පාත්‍ර නැවුණා කියලා. නැවුනහම ගුරුත්ව කේන්ද්‍රය දැන් මෙහෙ තිබිච්ච ගුරුත්ව කේන්ද්‍රේ බුරිය හරිය තිබිච්ච ගුරුත්ව කේන්ද්‍රය දැන් මොකද වෙන්න ඕනේ? මේ මිනිස්සයාගේ අත් එහෙම ඔක්කොම ටික පහළට එනවනේ. එතන බර ඇත්තම මේ යට හරියනොත් ක්‍රියා කරනවා.
ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රය වඩා සාධාරණ ලෙස මේ පැත්තට ගමන් කරන්න ඕනේ. හැබැයි අපේ කලින් පොයින්ට් එක අපි දන්නවා. කවදාවත් මොනවා වෙන්න බැයිද? මේ ක්‍රියා මෙන්න මේ මොකද්ද මේ රූපෙට නැත්නම් මේ වස්තුවේ රේඛාවල් වල කියන්නේ බාහිර සීමාව දක්වන රේඛාව මත පිහිටන්න බෑ. එහෙනම් වඩා සාධාරණ ගුරුත්ව කේන්ද්‍රය එතනිනුත් තව ටිකක් පහළට එන එක. පැහැදිලිද? ඒ රේඛාවම තවත් චුට්ටක් පහළට එන එක වඩා සාධාරණ. මෙතන තියෙන්නත් බෑ. හරිද? ඒ වගේ මේ ක්‍රියා රේඛාවෙන් එළියට එන්නේ. උදේ ඒක දැනගන්න නම් කලින් තිබිච්ච ගුරුත්ව කේන්ද්‍රය කොතනද තිබ්බේ කියලා කියන එක අපි දැනගන්න ඕනේ. ඒක අනුව තමයි අපිට හිතන්න වෙන්නේ. ඒ වගේ. පැහැදිලිද? right. ඊට පස්සේ ඕක තමයි මේ කලින් තිබිච්ච ගුරුත්ව කේන්ද්‍රය අනුව නිර්මාණය කරගන්න ඒවා. ඊළඟට අපි එමු අර ආස්තරේ කතාවට. හරිද? ඒකද මම මේ එකක් බල ලකුණු කිරීමේ ක්‍රමය ඒකෙන් හොයාගන්න විදිය ඊළඟට කලින් තිබිච්ච ගුරුත්ව කේන්ද්‍රය අනුව නව ගුරුත්ව කේන්ද්‍රය නිර්මාණය කරන විදිය සහ තුන්වෙනි එක දැන් මේ අර ආස්තරේ කතාව. ආස්තරේ කතාව තේරුම් අරගන්න ඕගොල්ලන්ට හරිය ලේසි. සාමාන්‍යයෙන් ඕනම වස්තුවක් අපි නිකන් හෙලවෙන පොඩි නිකන් අසව් කරලා එල්ලුවොත් ඒක එල්ලෙන්නේ මෙහෙම ගන්නකොම ඒක එල්ලෙන්නේ හරිද එල්ලෙන්නේ එයා මෙහෙම අපි හරිම ලම්බක රේඛාවක් ඇඳුත් ඒ කියන්නේ වස්තුව මෙහෙම අපි එල්ලලා හරිම ලම්බක රේඛාවක් ඇඳුත් මොනවා හරි වස්තුවක් අපි මෙහෙම මේ වගේ හැඩයක නිකන් අමුතු හැඩයක වස්තුවක් තියෙනවා අපි යම්කිසි තැනකින් මේක එල්ලනවා හරි එල්ලුවාම මේක පහළට හිටින විදිහට එල්ලෙනවනේ ඒ පහළට හිටින විදිහට එල්ලෙන්නේ හොඳට මතක තියාගන්න එයාගේ මෙන්න මෙහෙම එල්ලෙනවා එකට මෙහෙම ලම්බක රේඛාවක් ඇඳොත් මේ රේඛාවේ යම්කිසි තැනක තමයි යාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එහෙම වෙන විදිහට තමයි මේක එල්ලෙන්නේ. වස්තුව හිටින්නේ. අපි මොකද කරන්නේ? ඔය විදිහටම තියෙන එක මොකද අපි කරන්නේ? වෙන තැනකින් එල්ලනවා. හරි? අපි හිතමු වෙන තැනකින් එල්ලුවොත් මෙතනින් එල්ලුවා කියලා අපි හිතමු. එතනින් එල්ලුවා. එල්ලුවොත් එහෙනම් මොකද වෙන්නේ? එල්ලුවොත් හරි මෙහෙම තැනක තමයි එනවා. දැන් මේ රූපෙම ආයෙ අදින්න බෑ. හරි? මම ඔය ඒක මෙහෙම වුණා කියලා අපි හිතමුකෝ. හරි? මෙතනින් දැන් කලින් එල්ලලා තිබ්බේ. හරි? ඒක කලින් එල්ලලා තිබිච්ච වෙලාවේ ආපු ඉරමේදිය. එතකොට මේක අපි හිතමු O කියලා මේක A කියලා හිතමු. මේ O මෙන්න A. ඒක මම එන්නා. දැන් කලින් එල්ලලා තියෙන තැන මේ අලුතෙන් එල්ලන්නේ මෙන්න මෙතන. හරි? මෙන්න මේ වගේ තමයි අලුතෙන් එල්ලන්නේ. අලුතෙන් ඔතනින් එල්ලුවොත් එහෙම මොකද වෙන්නේ? අපි හිතමු මේක O dash කියලා. එතකොට මේ O dash කියන තැනින් අලුතෙන් එල්ලනවා. එල්ලුවාම ඒ ක්‍රියා රේඛාව මෙන්න මෙහෙම පහළට එන්න තැනක තමයි ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්න ඕනේ. එතකොට මේක ඇවිල්ලා O dash A dash රේඛාව. මෙන්න මේ රේඛා දෙක කැපෙන තැන තමයි මොකක් පිහිටන්නේ? ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. පැහැදිලිද? ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. ඒතර ඒකයි මම කිව්වේ අර ආස්තරයක් විදිහට වස්තුව එල්ලලා බලලා අපිට ගුරුත්ව කේන්ද්‍ර පිහිටීම හොයන්න පුළුවන් කියලා. අපි ප්‍රායෝගික වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයනවා නම් ඒත් හොයන්න ඔය ක්‍රමයටම තමයි. ලැබ් එකේදී අපිට හොයන්න ඕන නම් ඒත් අපි හොයන්න ඔය ක්‍රමයටම තමයි. වෙන විදිහක් නෑ. එහෙම ප්‍රැක්ටිකල් එකක් නැහැ. නමුත් හොයනවා නම් හොයන්නේ ඔය ක්‍රමයට. පැහැදිලිද මම කියන එක? ඒ හින්දා අපි මොනවා හරි ආස්තරයක් ගත්තොත් ඒ ආස්තරේ යම් කිසි තැනකින් එල්ලනවා. අපි ඕනනම් අපිට කරන්න පුළුවන් ටිකක් බරක් තියෙන නූලක් මොකක් හරි එකක් මේකේ මෙතන මේ එල්ලුවොත් එහෙම ඒක කෙලින්ම කියන්නේ පොළවට මේ අභිලම්බ වෙන විදිහට එල්ලලා හිටිනවනේ. ඒකෙන් අපිට මේ රේඛාව ඇඳ ගන්න පුළුවන්. වෙන තැනකින් එල්ලුවොත් ආයෙ රේඛාව ඇඳ ගන්න පුළුවන්. ඒ දෙක අපිට කැපෙන තැනේදී ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. එහෙම ගන්නනොත් විභාගෙදී දීලා තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔය වගේ තමයි ගුරුත්ව කේන්ද්‍රයට අදාළ කතාව. ගුරුත්ව කේන්ද්‍රයක සාමාන්‍යයෙන් තව ඔව් ඒ ටික තමයි. හරිද? ගුරුත්ව කේන්ද්‍රයේ හින්දා හොඳට තේරුම් අරගන්න හොයන ක්‍රම ප්‍රධාන වශයෙන් තියෙන්නේ තුනයි. එකක් තමයි බල ලකුණු කිරීමේ ක්‍රමය. ඊළඟ එක තමයි මේ වගේ ආස්තරයක් විදිහට දෙන රූපයක් අපි කොහේ හරි තැනකින් එල්ලන්න කිව්වොත් ඒක එල්ලලා ඉවර වෙලා අපිට මේ එන මොනවද ඒකට කියන්නේ රේඛා දෙක හරහා ඒ දෙක කැපෙන තැනකින් ගුරුත්ව කේන්ද්‍රය හොයා ගැනීමේ තියෙන හැකියාව. ඒක දෙවෙනි ක්‍රමය. සහ තුන්වෙනි ක්‍රමය තමයි කලින් තිබිච්ච ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන තැන නිමාණය කරලා පිහිටන තැන ගැන තියෙන අවබෝධයෙන් අලුත් ගුරුත්ව කේන්ද්‍රය නිමාණය කරලා ගුරුත්ව කේන්ද්‍රය සෙවීමේ ක්‍රමය. ඔය ක්‍රම තුනට තමයි අපිට ගුරුත්ව කේන්ද්‍රය හොයන්න තියෙන්නේ. මේක එකපාරට පුළුවන් වෙන්නේ නැහැ. චුට්ටක් ප්‍රැක්ටිස් කරලා බලන්න.
පාස් පේපර්ස් ටික කරලා බලන්න. ඒ ටික කරගෙන යනකොට ඔයගොල්ලන්ට මේ අවබෝධයයි බල ලකුණු කිරීම ඉතා වැදගත්. බල ලකුණු කිරීමෙන් සෑහෙන දේවල් ගොඩ දා ගන්න පුළුවන්. නිකන් රූපේ බලන ඉවර වෙලා ගුරුත්ව කේන්ද්‍ර හොයන්න යන්න එපා. හරිද? එහෙම වුණොත් විතරයි මේක ටිකක් සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. සමතුලිතතාවය ගැන මම වීඩියෝ එකක් ඊළඟට දාන්න ඉන්නවා. සහ ද්‍රව ස්ථිතිය පාඩමේ අපිට ඔන්ලයින් ක්ලාස් එකේදී මිස් වෙච්ච පාඩමක් YouTube live session එකක් කරහා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට මම දැනුම් දීම කරන්නම් කොහොමද කෙරෙන්නේ කියලා. සහ දැන් මතක් කරන්න ඕන ඔන්ලයින් ක්ලාස් එකේ ගත්තොත් මේ වෙද්දී යාන්ත්‍ර විද්‍යාවේ අපි වෘත්ත චලිතය සහ භ්‍රමණ චලිතය කොටස් දෙකක් ඉවරයි. ද්‍රව ස්ථිතිය කොටස විතරමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. සහ මේ YouTube එකේ දාන කොටස් වලුත් තව සමතුලිතතාවය කොටස විතරයි දාන්න තියෙන්නේ. ඒතොර යාන්ත්‍ර විද්‍යාව ඉවරයි. ඒතර පොරොන්දු වෙච්ච විදිහට මාස දෙකක් වගේ කාලයක් ඇතුලේ අපිට යාන්ත්‍ර විද්‍යාව ඉවර කරන්න හම්බුණා. chance එක තියෙනවා. සහ මේ ඔන්ලයින් ක්ලාස් එකේ නම් චුට්ටක් ඒක හිතුවට වැඩිය පොඩ්ඩක් දවසක් දෙකක ප්‍රමාද වීමක් තියෙනවා. ඒතර ලබන මාසේ සතියක් දෙකක් වගේ යනකොට මේක ඉවර කරන්න පුළුවන්. notes.lk එකේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා නැත්නම් තාමත් ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. පරණ වීඩියෝස් ටික බලන්න පුළුවන්. කරපු පාඩම් ටික උගන්වපු පාඩම් ටික බැලීමේ හැකියාව තියෙනවා. ඒතර ඒ ටිකත් බලන්න කියන ආරාධනාව කරනවා. බලලා නැත්නම් සහ මේ මොනවාද YouTube එකෙත් මේ යාන්ත්‍ර විද්‍යාවට අදාළ කොටස් ටික බලන්න. මම notes.lk එකේ link ටික කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා කියන links ටික පහළ description එකේ දාන්නම්. අපි එතකොට ලබන මාසේ ජනවාරි මාසේ ලියාපදිංචි වීමේ කටයුතු දැන් කරගන්න ඕගොල්ලන්ට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා. එතකොට ඊළඟ මාසෙදී දෝලනහා තරංග පාඩමත් ආලෝකයේ කොටසත් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔන්ලයින් ක්ලාස් එක සහ YouTube කියන මාධ්‍යයන් දෙකම පාවිච්චි කරලා. එතකොට ඇත්තට මේ දෙක කෙරෙන්නේ කොහොමද කියලා කියන එක ගැන කරන විදිය ගැන වීඩියෝ එකක් ඉස්සරහ දවසකදී දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් එනවා කොහොමද මේ පාඩම කෙරෙන්නේ කියලා. හරි අපි පුළුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි එකතු